දහම් පහන අප සංඝය මගින් කතෝලික සහ ක්‍රිස්තියානි ජනතාව වෙනුවෙන් පවත්වනු ලබන කිතුුණු සහ ගීත වැඩසටහන් වෙනුවෙන් ආදරණීය අපේ YouTube චැනලය ඔබත් සබස්ක්‍රයිබ් කරන්න. ඔබ නොදුටු සමිදානෝ හැමදාමත් ඔබ මා සමග අත්හැරලා නෑ කිසිදාක කඳුළු විලේදී කුණාටු වේදී කඳුළු විලේදී කුණාටු වේදී ඔබ මා සමග හිඳී හැමදාම මගේ දුබලකම මාවටලත්දී නොවැටෙන ලෙස ඔබ සරණය වූවා බොහෝ දෙනාමා තලා පෙළත්දී ඔබ මාවට කර සුරැකුම වූවා හැමදාමත් ඔබ මා සමග අත්හැරලා නෑ කිසිදාක කඳුළු විලේදී කුණාටු වේදී කඳුළු විලේදී කුණාටු වේදී ඔබ මා සමග හිඳී හැමදාම පැසසුම් ලබනට කිසිත් අහිමි මට ඔබේම දස්කම් මා අතලුවා මිනිසුන් මා පාගා දමනා විට මා ඔසවා මුදුනක හිඳවුවා හැමදාමත් ඔබ මා සමග අත්හැරලා නෑ කිසිදාක කඳුළු විලේදී කුණාටු වේදී කඳුළු විලේදී කුණාටු වේදී ඔබ මා සමග හිඳී හැමදාම ඔබ මා සමග හිඳී හැමදාම ඔබ නොදුටු සමිදානෝ නික්මයාම පොතේ පළවෙනි පරිච්ඡේදයේ ඉඳලා 15 වෙනි පරිච්ඡේදයේ ඒ chapters 15 ඇතුලේ සඳහන් වෙන්නේ ඊශ්‍රායල් සෙනගගේ වහල්කම එකක්. ඊශ්‍රායල් ජනතාවගේ වහල්කම.
ඊළඟ සුවිශේෂම කාරණාව තමයි පාරාවෝ සහ දෙවියන් වහන්සේගේ සටන. නික්මයාම පොතේ පළමු පරිච්ඡේද 15 මම ලයින්ස් දෙකකට ලිව්වොත් ඒකේ සිනොප්සිස් කියන්නේ සාරාංශය ඊශ්‍රායල් ජනතාවගේ වහල්කම දෙක පාරාවෝ රජ්ජුරුවන්ගේ සහ දෙවියන් වහන්සේගේ සටන. එතකොට ඔය පරිච්ඡේද 15ම කැටි කරලා මම ඔබට කියනවා පාරාවෝ රජ්ජුරුවෝ සමග දෙවියන් වහන්සේ අතර ඇති වූ සටනින් දෙවියන් වහන්සේ ජය ගැනීම තමයි ඊශ්‍රායල් ජනතාවගේ විමුක්තිය හෙවත් නිදහස ලැබීම. එතකොට මම මේ ඔබට උදව් කරන්නේ ශුද්ධ බයිබලය කියවීම සඳහා ඇති කරගත යුතු අභ්‍යන්තරය සකස් කරගන්න. දැන් මෙන්න මේ බේස් එක නැතුව ඔබට බයිබලය කියවුවට ඒකේ තියෙන පණිවිඩය නිරාවරණය කරගන්න බෑ. දැන් මේ ලංකාවේ විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම සම්බන්ධව ඒ කියන්නේ මුල ඉඳලා ඉංග්‍රීසි භාෂාවෙන්ම හිතපු ඉංග්‍රීසි භාෂාවෙන්ම කතා කරපු ඉංග්‍රීසියෙන්ම වැඩ කරපු පවුල්වල අයට ඉංග්‍රීසි ඉගැන්වීම සහ කිසිසේත්ම ඉංග්‍රීසි භාෂාවක් හැටියට භාවිතා නොවි උත්පත්තියේ සිට අම්මා එක්ක sannivedanaya කළේ දෙමළෙන් නම් සිංහලෙන් නම් හීබ්‍රූ නම් ඇරබික් නම් ඒ තමුන්ගේ මව් භාෂාව ඇතුලේ ගොඩනගිච්ච කෙනෙක් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න උවමනාවක් තියෙනවා නම් එයාට කිසිසේත්ම මුලපටන් ඉංග්‍රීසි භාෂාවෙන් හිතපු පරිසරයක් ඇතුලේ ඉන්න කෙනෙකුට ඉංග්‍රීසි උගන්වන ක්‍රමයට වඩා හාත්පසින්ම වෙනස් ක්‍රමවේදයක් තමයි අනුගමනය කළ යුත්තේ ඉංග්‍රීසියෙන් නොවන කෙනෙක් සඳහා ඉංග්‍රීසියෙන් හිතපු නැති කෙනෙක් සඳහා වෙනත් භාෂාවකින් තමුන්ගේ හැඟීම් අඳුනාගත්තු වෙනත් භාෂාවකින් හැඟීම් ප්‍රකාශ කරපු කෙනෙක්ට ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමේදී අනුගමනය කළ යුතු මූලික සිද්ධාන්ත කීපයක් තියෙනවා. එතකොට ඒ නිසා තමයි ලංකාවේ බොහෝමයක් ඉංග්‍රීසි භාෂාව උගන්වන ගුරුවරු ඒක නිවැරදිව කරන්නේ නැත්තේ කරන්න බැරි වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ශුද්ධ වූ බයිබලය කියවීමේදී වෙනත් ඉතිහාස ග්‍රන්ථයක් කියවනවට වඩා පරිශීලනය කරනවට වඩා ශුද්ධ වූ බයිබලීය භාෂාව පිළිබඳව පූර්ණ අවබෝධයකට ගිහිල්ලා ඒ හැඟීම තමුන් තුළ ඇතුලේ හරියට ඩෙවලොප් කළේ නැත්නම් ඔබට බයිබලය කියවද්දී ඒ බයිබලය තුළ එන divine revelations දිව්‍යමය අනාවරණ දෙවියන් වහන්සේගේ අනාවරණයන් ඔබට කිසිසේත්ම තේරෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි ගොඩක් වෙලාවට මූලධර්මවාදීන් කියලා හඳුන්වන තැනදී බයිබලයේ එන යම්කිසි වචනාර්ථය සහ මූලධර්මත් එක්ක පමණක් පදනම් වෙලා සිද්ධි විග්‍රහ කරන්නට යාමෙන් ඇතිවෙන හානි ගොඩක් තැන්වල තිබෙන්නේ. එතකොට අපි බොහොම පැහැදිලි ලෙසම ශුද්ධ වූ බයිබලය පරිශීලනය කිරීමේදී එහි අභ්‍යන්තරය, එහි ශිෂ්ටාචාර, එහි සිරිත් විරිත්, එහි සම්ප්‍රදායන් ගැන ඉතා නිවැරදි අවබෝධයකට පැමිණ සිටිය යුතුයි. එතකොට ඒක බොහොම සරලව මම හැමතිස්සෙම විග්‍රහ කරන එක දෙයක් තමයි මම ඔබට මේක කියලා තියෙනවා. ඇහැට ඇහැ දතට දත කියන සංකල්පයක් ගැන සඳහන් වෙනවා ශුද්ධ බයිබලයේ. ඒක බොහෝ විට කිතුණු නොවන මනසක් තිබෙන කෙනෙක් අවබෝධ කරගන්නේ
එකට එක කරනවා හැටියට. නමුත් එහි නිවැරදිම අර්ථය තමයි හබිරු කියන්නේ රතු දූවිලි තැවරුණු. ම්ලේච්ඡ දැන් එතන ආයි සම්බන්ධ නික්මයාමේ පොතක සුද්ධ බයිබලයේ ගොඩාක්ම පදනම් වෙන්නේ මිසරයේ වහල්කමින් පොරොන්දු දේශයට ඊශ්‍රායල් සෙනග නික්මයාමේ කතාව තමයි පදනම් වෙන්නේ ගොඩක්. එතකොට ඒ ඊශ්‍රායල් සෙනග මැරෙනකන් වැඩ ගැනීම රජුරුවන්ගේ සම්ප්‍රදාය වුණා. ඒතර හබිරු කියන්නේ රතු දූවිලි තැවරිච්ච ම්ලේච්ඡ මිනිස්සු මේ ඔක්කොම එකට නිදිය ගත්ත. ඒකට සංවාසයේ යෙදුනේ මේ අර ඒ කියන්නේ සත්තු වගේ එතකොට ඊට පස්සේ ඛණ්ඩ දෙන්නේ වැඩ ගන්න ඕන නිසා මරණකම් වැඩ ගන්නවා. කිසිම අයිතිවාසිකමක් නැහැ. එහෙම හැදිච්ච මිනිස්සුන්ට කිසිම මේ හියුමන් වැලියුස් කියන දේවල්, මනුෂ්‍ය වටිනාකම් කියන දේවල් තිබුණේ නැහැ. ඒතර ඒගොල්ලෝ මොකද කරේ? ඒගොල්ලන්ගේ එකෙක් ඇහැක් ගැලවුවොත් අරෝගේ ඇස් දෙකම ගලවනවා. මරන්නත් පුළුවන්. දතක් ගැලවුණොත් ඒගොල්ලන්ගේ ගැටුමකදී දත් සෙට් එකම ගලවලා දානවා. දැන් මෝසෙස් මෙන්න මේ ශිෂ්ටාචාරය ඇතුලේ ඉඳගෙන තමයි කතා කරන්නේ ඊශ්‍රායල් සෙනගට උඹට එහෙම කරන්න බෑ. උඹට පුළුවන් ඇහැට ඇහැයි දතට දතයි. ඊට වඩා බෑ. මොකද මේ ම්ලේච්ඡ මිනිස්සු මනුෂ්‍යත්වයේ ගොඩනැගිලා නැති මේ ප්‍රාථමික අවධියේ හිටපු මිනිස්සුන්ට එකපාරම ජේසු කියපු මේ කම්බලට ගැව්වොත් මේ කම්බල හරවන්න කියන කතාව ගෝචර නැහැ. ඒක ගෝචර වෙන විදිය තමයි එක ඇහැට එක ඇහක් සාධාරණයි. එක දතට එක දතක් සාධාරණයි. අන්න ඊශ්‍රායල් සෙනගට එකඟ වෙන්න පුළුවන් වුණා මෝසෙස් එක්ක. ඒතකොට මෝසෙස් කලේ මිනිසුන්ට පලිගන්න ඉගැන්වීම නෙමෙයි, පලිගැනීමේ අන්තයේ හිටපු සෙනග ඒ ශිෂ්ටාචාරයේ ක්‍රමයෙන් හික්මවපු එක. එතකොට ඔය පසුබිම දන්නේ නැතුව සුද්ධ බයිබලය කියවන්න ගියොතින් ඔබට සුද්ධ බයිබලයේ ස්ත්‍රී දූෂකයෝ හම්බ වෙනවා, මිනිමරුවෝ හම්බ වෙනවා, දෙවියන් වහන්සේ උන්ට උදව් කරලා තියෙනවා කියලා පේනවා. ඒ වගේ විශාල ජංජාලයක් වෙනවා. ඕක දන්නේ නැතුව බයිබලය කියවලා තේරුම් ගන්න ගියොතින් අද ගොඩක් දෙනෙක්ට සිද්ධ වෙලා තියෙන්නේ ඒකයි. අපේ රටේ ප්‍රසිද්ධ නායක හාමුදුරු නමක් කුරුවානය උඩින් කියවලා සිංහල පරිවර්තනයක කෑල්ලක් ඉස්ලාම් මිනිස්සුන්ගේ දෙවියන් වහන්සේ මිනී මරන්න කියලා තියෙනවානේ කියලා විග්‍රහ කරන්නේ ඔන්න ඔය නිසා. ඒ නිසා තමයි මේ රටේ ඉන්න සියලුම ආගමිකයෝ මේ දේශපාලකයන්ට අවශ්‍ය විදියට ආගම් විස්තර කරන්න යන එකෙන් නවතින්න ඕනේ. මොකද කිසිම කෙනෙකුට තමුන් හදාරපු නැති, ඉගෙනගත්තු නැති, පූර්ණ අධ්‍යාපනයක් නොලබපු කිසිම විෂයක් සම්බන්ධව මත පළ කිරීමට කිසිම අයිතිවාසිකමක් නැහැ. මුස්ලිම් අය පිළිබඳව ඉස්ලාම් ධර්මය ගැන අපිට බෞද්ධ හාමුදුරු කෙනෙක් වෙන්න පුළුවන්, කිතුණුවෙක් වෙන්න පුළුවන් මතපල කරනවා නම් එහි කෙලවරටම එහි න්‍යායන්, ඒකේ ෆිලොසොෆි එක, ඒකේ තියොලොජි එක, ඒ ට්‍රැඩිෂන්ස්, ඒ ශිෂ්ටාචාරමේ සියල්ල හදාරා ඊට පස්සේ ඒ අයිතිවාසිකම ලැබෙන්නේ. එහෙම නැතු කිසිම කෙනෙකුට අයිතිවාසිකමක් නැහැ වෙනත් ධර්මයක් පිළිබඳව විවේචන ඉදිරිපත් කරන්න. හේතුව ඒ බොහෝ විට මිනිස්සුන්ගේ දැන් සුද්ධ බයිබලයේ බොහෝ තැන් තිබෙනවා මුඛ පරම්පරාවෙන් එන. කියන්නේ කටින් කට ඇවිල්ලා ආපු සිද්ධි. අපි දේව ධර්මය ඉගෙන ගන්නකොට ඒ සියලු දේ බොහොම පැහැදිලිව ඉගෙන ගන්නවා. මුඛ පරම්පරාවෙන් ආපු සිද්ධි මොනවද? ඒ සිද්ධාන්ත මොනවද? ඒක එහෙම හැදුනේ ඇයි? ඒතර ඒකේ තියෙන දේව පණිවිඩය මොකක්ද කියලා ඉගෙන ගත්තට පස්සේ තමයි අපිට ඒක තේරෙන්නේ. එහෙම නැත්නම් ඕපදූප පොතක් බවට පත් වෙනවා මේක. ඒ වගේ ගොඩක් අය ඒ පිළිබඳව එහෙම නිර්වචනය කරන අවස්ථා තිබෙනවා. right. දැන් මම ඔබට කතා කරනවා මේ උත්පත්ති පොත් මේ නික්මයාම පොතේ මුල් පරිච්ඡේද 15 ගැන. එතකොට නික්මයාම පොතේ මුල් පරිච්ඡේද 15 සඳහන් වෙනවා ප්‍රධාන වශයෙන් ඊශ්‍රායල් සෙනගගේ වහල්භාවය ගැන, ඒ වගේම පාරාවෝ සහ දෙවියන් වහන්සේ අතර සටන. ඒ සටනින් දෙවියන් වහන්සේ පාරාවෝ පරාද කළා ජයග්‍රහණය කිරීම. ඒ ජයග්‍රහණය කිරීම තුල මොකද්ද බාහිර ප්‍රකාශනය? ඊශ්‍රායල් සෙනගට විමුක්තිය ලැබෙන එක. එතකොට දැන් මෙතනදී මේ ඔක්කොම අරගෙන මම ඔබට ආපහු සැරයක් මම ඔබට මේක කියලා තියෙන වචනයක් ලියලා තියාගන්න, gedara ගහගන්න, නලලේ කොටා ගන්න. නික්මයාම 14:14. Exodus 14:14.
මොකක්ද? නික්මයාමේ 14 උන්වහන්සේ ඔබ උදෙසා සටන් කරන සේක ඔබ නිශ්චලව සිටිය යුතුය. ඒක දිනාලි හීබ්‍රු පරිවර්තනයේ ඉංග්‍රීසි අනුවාදය කියවනවද මුලම? The Lord shall fight for you, and you shall hold your peace. ඔබට දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් සටන් කරනවා කියන දැඩි ස්ථීරත්වයට එන්න පුළුවන් වුණොත් ඔබේ ඇතුලේ සාමයට කිසි ප්‍රශ්නයක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා පළවෙනියෙන් දැන් ඔබට පෙනෙයි ආබ්‍රහම් දෙවියන් වහන්සේත් එක්ක ඇති කරගන්න පර්සනල් රිලේෂන්ෂිප් එක ගැන මම ඔබට මේ ටිකෙම කතා කරා. මෝසස් දෙවියන් වහන්සේ සමග ඇති කරගන්න පර්සනල් රිලේෂන්ෂිප් එක ගැන මම ඔබට කතා කළා. මේ හැම දෙයකදීම ආබ්‍රහම්ට පුදුම ස්ථිරත්වයක් තිබුණා. මොකක්ද මේක? දෙවියන් වහන්සේ මා වෙනුවෙන් සටන් කරනවා. ඊළඟට මෝසෙස්ට තිබුණෙත් ඕකමයි. මොකක්ද? දෙවියන් වහන්සේ මා වෙනුවෙන් සටන් කරනවා. දැන් ඔබට පෙනෙයි ආබ්‍රහම් කියන්නේ පෞද්ගලික ජීවිතේ බොහෝ තැන්වල දුබල වෙච්ච කෙනෙක්. මෝසස් කියන්නේ පෞද්ගලික ජීවිතේ බොහෝ තැන්වල දුබල වෙච්ච කෙනෙක්. ඔබ හොඳට මතක තියාගන්න දෙවියන් වහන්සේත් එක්ක මේ අභ්‍යන්තර ස්ථීරත්වයට නොපැමුණුනොත් යම් කෙනෙක් ඔහු ගනුදෙනු කරන ඇසුරු කරන සමාජය විසින් ඔහුගේ පෞද්ගලික දුබලකම් පාවිච්චි කරලා ඔහුව මානසිකව සහ ශාරීරිකව විනාශ කරනවා. ඒක තමයි රජවරුන්ගේ සම්ප්‍රදාය. ඒක තමයි රජවරුන්ගේ සම්ප්‍රදාය. ඒ නිසා මතක තියාගන්න ඕනේ කෙනෙක් ප්‍රොෆෙටික් මිෂන් එකකට අත ගහනවා නම් එයාගේ පෞද්ගලික ජීවිතයේ මේ තැනට කොන්ක්‍රීට් ෆවුන්ඩේෂන් එකක් තියෙන්න ඕනේ. මොකක්ද? ආයි කියවන්න 14:14. The Lord shall fight for you, and you shall hold your peace. ඔතන ස්පර්ශ නොකරන කිසිම කෙනෙක් රජවරු සමග සටනට නොයා යුතුයි. රජවරු සමග සටනට නොයා යුතුයි. දැන් පැහැදිලි ලෙසම ලංකාවේ වර්තමාන තත්ත්වය දෙස බැලීමේදී පැහැදිලි ලෙසම රජවරු ජනතාවට අහිතකර ලෙස කටයුතු කරන ස්වභාවයක් අපි හොඳටම දකිනවා. එතනදී මේ සටනට ප්‍රවිෂ්ඨ විය යුත්තේ වීදියේ නෙමෙයි. වීදියේ නෙමෙයි. එතකොට අපි දකිනවා බොහෝ දෙනෙක් යනවා බෝඩ් උස්සගෙන යනවා, ගහ ගන්නවා, මරා ගන්නවා, ගල් වලින් ගහනවා, පොළ වලින් ගහනවා, බිල්ඩින් කඩවනවා, වාහන ගිනි තියනවා. ඒ කියන්නේ මේ රටේ විරෝධය ප්‍රකාශ කරපු අවස්ථා අපි ගොඩාක් දැකලා තිබෙනවා. දැන් මේ රටට මේ කිතුණු ප්‍රජාවට බරපතල වගකීමක් තිබෙනවා. රටක රජ්ජුරුවෝ රටට අහිතකර ලෙස, ජනතාවට අහිතකර ලෙස හැසිරෙනවා නම් ඒ රජවරුන් සමග ජනතාවගේ විමුක්තිය උදෙසා සටන් කිරීමේ කලාව කිතුණු ජනතාව විශේෂාකාරයෙන් ප්‍රගුණ කළ යුතුයි, හැදෑරිය යුතුයි. එතකොට එතනදී ඒ බේස් එක තමයි මම මේ ඔබට කියන්නේ. සටන දෙවියන් වහන්සේගේ සහ පාරාවෝගේ බවට පත් කළ යුතුයි. සටන දෙවියන් වහන්සේගේ සහ පාරාවෝගේ සටන බවට පත් කළ යුතුයි. දැන් මම මේක මෙහෙම කියනකොට ඔබට මේක ඔබේ පෞද්ගලිකව දැනට තියෙන අර්බුදවලටත් පාවිච්චි කරගන්න පුළුවන්. මම මෙතනදී විශේෂයෙන් සඳහන් කරනවා ඔබේ පෞද්ගලික ජීවිතයේ දුබලකම්, වැරදි, අඩුපාඩුකම් නිසා ඒ දේවල් පාවිච්චි කරමින් යම් කෙනෙක් ඔබේ ජීවිතයට තර්ජනයක් වෙනවා නම් ඒකම ඔබේ පෞද්ගලික ජීවිතයේ ඔබේ දරුවා සමග වෙන්න පුළුවන්, ඔබේ පවුල නිසා වෙන්න පුළුවන්, මොනවා හෝ හේතුවක් තුල ඔබ පෞද්ගලික ජීවිතයේ දරුණු සටනකට පෙළඹිලා නම් ඉන්නේ, අර්බුදයක නම් ඉන්නේ. එතනදිත් මම ඔබට යෝජනා කරනවා මේ සටන
ඔබේ අර්බුදය සහ දෙවියන් වහන්සේගේ සටනක් බවට පත් කිරීමේ ශුද්ධ වූ බයිබලීය න්‍යාය හොඳින් හදාරන්නට කියලා. එතකොට එක දෙයක් ඔබ විශ්වාස කළ යුතුයි. ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ මරණයත් සමගම සීමා බැඳුම් කඩා හැරියා. සාපේටවත් පාපේටවත් දූතයින්ටවත් භූතයින්ටවත් මරණයටවත් බැහැ ඔබට මම ආදරය කරන එක නවත්තන්න. මේ අධ්‍යාත්මිකත්වය ඇතුලේ ඔබ සම්පූර්ණයෙන්ම ඔබේ අභ්‍යන්තර සාමය එහෙම නැත්නම් inner peace කියන එක ඔබ ආරක්ෂා කරගන්න ඉගෙන ගත යුතුයි. උන්වහන්සේ ඔබ උදෙසා සටන් කරන සේක ඔබ නිශ්චලව සිටිය යුතුය. එතකොට පාරාවෝ සමග සටනින් දෙවියන් වහන්සේ ජය ගන්නවා කියන්නේ ඊශ්‍රායෙල් ජනතාවට විමුක්තිය ලැබෙනවා. දැන් හොඳට බලන්න. පාරාවෝ රජකම් කරනකොට මිනිස්සුන්ගේ අත්දැකීම වහල්කම. පාරාවෝ රජකම් කරනකොට මිනිස්සුන්ගේ අත්දැකීම වහල්කම. දෙවියන් වහන්සේ රජකම් කරනකොට මිනිස්සුන්ගේ අධ්‍යාත්මිකත්වයේ සමිනිසුන්ගේ අත්දැකීම තමයි නිවහල්කම, එතරවීම, විමුක්තිය, පොරොන්දු දේශය. පාස්කල් කියලා කියන්නේ, පාස්කුව කියලා කියන්නේ. දැන් මේ ඔබ හොඳට මතක තියාගන්න මේ පාස්කු ප්‍රහාරය කියලා මේ රට පුරාම දැන් අවුරුදු 2ක් තිස්සේ පාස්කු ප්‍රහාරය කියලා මේක මතුවේවි එන එකේ සුවිශේෂ අවධානයක් ඔබේ යොමු කරන්න මම කැමතියි. පාස්කුව කියන්නේ පසු කර යාම, පාස්කල්, ඊතර වීම. පාරාවෝගේ වහල්කමින් ඊශ්‍රායෙල් සෙනග පොරොන්දු දේශයට එතරවීම හෙවත් පාරාවෝගේ රජකම පරාජය කරලා ඊශ්‍රායෙල්හි දෙවියන් වහන්සේ ජය ගැනීම වහල්කමේ සිටි මිසරයේ වහල්කමේ සිටි ඊශ්‍රායෙල් ජනතාව විමුක්තිය ලබලා එතර වෙලා පොරොන්දු දේශය අයිති කර ගැනීම, නිවහල්කම ලබා ගැනීම, පුත්‍රභාවය ලබා ගැනීම තමයි පාස්කුවේ සම්පූර්ණ පණිවිඩය. ඒ නිසා ලංකාව ඇතුලේ මිනිසු සිය ගණනක් මරා දමමින් ක්‍රියාත්මක වුණු පාස්කු දින ප්‍රහාරය මේ රටේ මිනිසුන්ව වහල්කමට රැගෙන ගිය රජවරුන්ගේ පරාජය බවට පත් කරන්න නම් සටන දෙවියන් වහන්සේගේ බවට පත් කළ යුතුයි. සටන දෙවියන් වහන්සේ බවට පත් කළ යුතුයි. මේ අදහස මුලින්ම ශුද්ධ වූ බයිබලයේ ප්‍රකාශ කරන්නේ හීබ්‍රු බයිබලයේ 15 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි වගන්තිය කියවන්න. හීබ්‍රු පරිවර්තනයෙන් අරන් කියවන්න. නික්මයාම 15 Exodus chapter 15 18 වෙනි වගන්තිය. The Lord shall reign forever and ever. The Lord shall reign forever and ever. ඒක දිනාලි විස්තර කරන්න සිංහලට මොකක්ද කියන්නේ කියලා? දෙවියන් වහන්සේ සදාකාලයෙන් සදාකාලයටම රජකම් කරන සේක. පළවෙනි වතාවට ශුද්ධ වූ බයිබලයේ පළවෙනි වතාවට තමයි හීබ්‍රු බයිබලයේ ඕක ලියවෙන්නේ. දෙවියන් වහන්සේ සදාකාලයෙන් සදාකාලයට රජකම් කරනවා. 15 වෙනි පරිච්ඡේදයේ 18ට එනකොට දැන් තමයි ඉස්සෙල්ලාම ප්‍රකාශ වෙන්නේ. මේක මේ දැන් මේ සිංහල කතෝලික බයිබලයේ පරිවර්තනයට එනකොට බලන්න කොච්චර දුර්වලද කියලා. සංවිධානව සදාටම රජකම් කරන සේක. එච්චරයි තියෙන්නේ. ඒක දැනෙන්නේවත් නැහැ. දැන් කියවන්න හේබ්‍රු පරිවර්තනය කියවන්න. The Lord shall reign forever and ever. උන්වහන්සේ සදාකාලයෙන් සදාකාලයට රජකම් කරනවා. ඕක ශුද්ධ බයිබලයේ පළමු වතාවටයි ලියවෙන්නේ. ඒ ලියවෙනකොට දැන් ඕගොල්ලෝ දැන් මං කියවනේ දැන් ඔන්න ඔබට නික්මයාමේ පොත කියවන්න මම සම්පූර්ණ අවශ්‍ය කරන
15 වෙනි පරිච්ඡේද වෙනකන් කියවන්න ඔබට අවශ්‍ය කරන විස්තර ටික මම දුන්නා. දැන් ওই බෑග්ග්‍රවුන්ඩ් එක තියාගෙන ඔය chapters 15 ඔබට කියවුවම ඔබට පුදුම විදියට අවබෝධ වෙන්න පටන් ගන්නවා. පුදුම විදියට ඔබට තේරෙන්න පටන් ගන්නවා. ඔය බෑග්ග්‍රවුන්ඩ් එක තිබුණාම. එතකොට දැන් ඔතෙන්ට වෙනකන් ඇවිල්ලා ප්‍රකාශ කරනවා දැන් මමයි රජ්ජුරුවෝ. මම සදහටම රජකම් කරනවා. ඊට පස්සේ දැන් ඔබ දැන් ගෙදර වැඩවලට ලියාගෙන කියවන්න. ඊට පස්සේ කියනවා 19 කියවෙන්නේ පාරාවෝගේ අශ්වයද ඔහුගේ යුද්ධ රථ හා සරුවන් සමග මුහුදට ඇතුළු වූහ. දැන් තේරෙනවද ඉතින් පස්සේ මොකද වෙන්නේ කියලා? එතකොට පාරාවෝගේ chapter close ඔතනදී. පාරාවෝගේ පරිච්ඡේදය දෙවියන් වහන්සේ අවසන් කරන්නේ නික්මයාමේ 15 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි වගන්තිය ප්‍රකාශයට පත් කිරීමත් එක්ක. එතකොට ඔබට පැහැදිලි ඔබ දෙවියන් වහන්සේවම විශ්වාස කරමින් යන ගමනේදී දෙවියන් වහන්සේව සම්පූර්ණ විශ්වාස කරමින් යන ගමනේදී උන්වහන්සේ මා වෙනුවෙන් සටන් කරනවා කියලා ඔබ විශ්වාස කරන ගමනේදී ඔබේ පෞද්ගලික දුබලකම් ඔබේ පෞද්ගලික අඩුපාඩුකම් එක්ක ඒ කියන්නේ මිනිස්සු දැන් ඔබට පෙනේ ජේසු හැමතිස්සෙම මිනිස්සුගේ කුහකකමට සහ ඒ කියන්නේ ඒ වංචනික බවට පහර ගහනවා. නමුත් කිසිම විදියකින් දුබලයට ගහන්නේ නැහැ. දුර්වලයට ගහන්නේ නැහැ. මිනිස්සු තමුගේ හැඟීම් ඇතුලේ දුර්වල වෙන්න පුළුවන්. ස්වභාවය ඇතුලේ දුර්වල වෙන්න පුළුවන්. මොකද අපිට අපේ මේ දෙමව්පියන්ගේ ඥාන වලින් අපිට උරුම වෙච්ච දේවල් තියෙනවා. අපි කැමැත්තෙන් උරුම කරගත්තු ස්වභාවයක් නෙමෙයි ගොඩක් වෙලාවට අපේ ජීවිතය ඇතුලේ තියෙන්නේ. මිනිස්සු තමුන්ගේ ස්වභාවය ඇතුලේ තමුන්ට උරුම වෙච්ච දේවල් එක්ක මරණකම් අරගල කරන වෙලාවල් තිබෙනවා. ඒ නිසා අපිට පේනවා දිගටම මෝසෙස්ගේ ජීවිතය එක්ක, දාවිද්ගේ ජීවිතය එක්ක, ආබ්‍රහම්ගේ ජීවිතය එක්ක ඔවුන්ගේ අභ්‍යන්තරයේ තිබිච්ච අරගලයන් එක්ක දෙවියන් වහන්සේ හරිම ආදරෙන් කටයුතු කරනවා වගේම කිසි කෙනෙකුට එතනදී ඔවුන්ට විරුද්ධ වෙලා ඔවුන්ට කටයුතු කරන්න ඉඩ දුන්නේ නැහැ. ඒක අපි දන්නවා කායින් ආබෙල් සිද්ධියේදීත් ඒ ෆිලොසොෆිය එකමයි එළියට එන්නේ. කායින්ට විරුද්ධව කිසි කෙනෙකුට උන්වහන්සේ අත තියන්න දෙන්නේ නැහැ. අපිට පේනවා. ඒ වගේම දාවිද්ට විරුද්ධව උන්වහන්සේ කිසි කෙනෙකුට අත තියන්න ඉඩ දෙන්නේ නැහැ. පෞද්ගලිකව අපි හැමෝගෙම ජීවිතවල ඒ වගේ පෞද්ගලික දුබලකම් එක්ක තිබෙන අරගලයන් වලදී ඔබ දෙවියන් වහන්සේ කෙරේ විශ්වාස කරමින් යන ගමනේදී මේ පොළවේ මිනිහෙක්ව නින්දාවට පත් කරන්න, අපහාසයට පත් කරන්න, විනාශ කරන්න සැලසුම් කරන කෙනෙකුගේ අතට උන්වහන්සේ ඔබව පාවා දෙන්නේ නැහැ. ඒක අපිට පේනවා මෝසෙස් එක්ක ආරොන්ගේ ඇතිවෙච්ච ගැටුමේදී මෝසෙස්ව ආරක්ෂා කිරීම සඳහා දෙවියන් වහන්සේ කටයුතු කරන ආකාරය. ඉතින් දැන් එතකොට අපි මේ සති ගානක් කතා කරගෙන ආපු දේ සුවිශේෂ තැනකින් මම අවසන් කරනවා මේ ඒ මුල් පසුබිම සකස් කිරීම උන්වහන්සේ සදාකාලයෙන් සදාකාලයට රජකම් කරනවා. එතකොට පාරාවෝ සහ දෙවියන් වහන්සේ අතර තිබූ සටනෙන් පාරාවෝ පරාජයට පත්වී දෙවියන් වහන්සේ ජයග්‍රහණය කිරීම යනු ඊශ්‍රායල් සෙනග මිසරයේ වහල්කම අවසන් කරලා පොරොන්දු දේශයට ඇතුළු වීම හෙවත් නිවහල්කම ලබාගෙන දරුකම උරුමය අයිති කර ගැනීම. ඉතින් එතන ඉඳලා මම දැන් ඔබ පෞද්ගලිකව ඔබේ මනස ඔබේ සිත සම්පූර්ණයෙන්ම මේ අත්දැකීම අයිති කරගන්න මෙනෙහි කිරීමකට නැවත යන්නට යෝජනා කරනවා. හැමදාමත් ඔබ මා සමග කියන ගීතිකාවත් එක්ක මිනිත්තු 3ක් අපි සම්පූර්ණ මගේ ජීවිතය පිළිබඳව මුළු රට පිළිබඳව පැහැදිලි මේ රටේ රජ්ජුරුව කොච්චර බලවත් කියලා හිතාගෙන හිටියත් සටන දෙවියන් වහන්සේ සහ රජ්ජුරුවගේ බවට පත් කළොත් අපි ඔක්කොම එකතු වෙලා පාරාවෝගේ ඉරණම තමයි රටේ රජ්ජුරුවන්ට අයිති වෙන්නේ. ඒ නිසා රටේ රජවරුන් එක්ක සටන් කළ යුත්තේ දෙවියන් වහන්සේගේ නීතියට එකඟව එසේ කිරීමේදී රජවරුන්ගේ ඉරණම භයානක ලෙස කෙලවර වෙනවා. උන්වහන්සේ ඔබ උදෙසා සටන් කරනසේක ඔබ නිශ්චලව සිටිය යුතුය. අපි එතෙන්ට එමු. ඒ අතරේදී අති පෞද්ගලිකව අපේ ජීවිතවලට අවශ්‍ය කරන ආධ්‍යාත්මික ශක්තිය මේ වෙනකොට අපිට ලැබෙන්නේ ඔය සිද්ධාන්තය මතමයි. මගේ සියලු දුබලකම් මැද ස්වාමිනේ මම විශ්වාස කරනවා
මාව අම්මා අතෑරියත් යුද බයිබලයේ එන පොරොන්දු ඔබේ අම්මා ඔබට ගොඩක් ආදරෙයි. හැබැයි ඔබේ අම්මා ඔබව අතෑරියත් මං ඔබව අත්හරින්නේ නැහැ කියලා දෙන පොරොන්දුව. ඒ නිසා ඔබ ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්න විශ්වාස කරන සියලු දෙනා ඔබව අත්හැරියත් ඔබව අත් නොහරින කෙනෙක් ඉන්නවා. ඒක මෙනෙහි කරමු අපි. හැමදාමත් ඔබ මා සමග අත්හැරලා නෑ කිසිදාක කඳුළු විලේදී කුණාටු වේදී කඳුළු විලේදී කුණාටු වේදී ඔබ මා සමග හිඳී හැමදාම මගේ දුබලකම මාවටලත්දී නොවැටෙන ලෙස ඔබ සරණය වූවා බොහෝ දෙනාමා තලා පෙළත්දී ඔබ මාවට කර සුරැකුම වූවා හැමදාමත් ඔබ මා සමග අත්හැරලා නෑ කිසිදාක කඳුළු විලේදී කුණාටු වේදී කඳුළු විලේදී කුණාටු වේදී ඔබ මා සමග හිඳී හැමදාම පැසසුම් ලබනට කිසිත් අහිමි මට ඔබේම දස්කම් මා අතලුවා මිනිසුන් මා පාගා දමනා විට මා ඔසවා මුදුනක හිඳවුවා හැමදාමත් ඔබ මා සමග අත්හැරලා නෑ කිසිදාක කඳුළු විලේදී කුණාටු වේදී කඳුළු විලේදී කුණාටු වේදී ඔබ මා සමග හිඳී හැමදාම ඔබ මා සමග හිඳී හැමදාම මම ඊළඟට ඔබව ඔය පසුබිමෙන් ඔබව රැගෙන යන්නට යනවා සුද්ධ බයිබලයේ මේ පදනම තුල ඉඳගෙන රජවරුන් සමග ඇති වූ ගැටුමේදී දෙවියන් වහන්සේගේ මැදහත්කම අත්දැකපු පේදුරුගේ සිදුවීමකට ඊශ්‍රායල් සෙනගගේ වහල්කම පාරාවෝ සහ දෙවියන් වහන්සේ අතර ගැටුම සටන ඒ සටනින් පාරාවෝ උඩ ඉන්නකොට මිනිසුන්ගේ අත්දැකීම වහල්කම දෙවියන් වහන්සේ උඩ ඉන්නකොට
මිනිසුන්ගේ අත්දැකීම නිවහල්කම ඊතරවීම. ඒ නිසා අවසානයේ නික්මයම 15/18 උන්වහන්සේ සදාකාලයට රජකම් කරන සේක කියන ප්‍රකාශයත් එක්ක පාරාවෝගේ චැප්ටර් එක මූදෙදි ඉවර වෙනවා. එතකොට එතෙන්ට එක අන්න ඒ ටික ඔළුවේ තියාගෙන ඊශ්‍රායල් ජනතාවගේ සම්පූර්ණ විමුක්තිය කියලා කියන්නේ දෙවියන් වහන්සේ ඔවුන්ගේ රජ වීම. දෙවියන් වහන්සේ රජ වීම. දෙවියන් වහන්සේ රජ වීම කියන එකේ ෆිලොසොෆි එක තමයි ඔබ කොයි ලෝකේ කොහේ රටේ හිටියත් කොහොම හිටියත් රටේ ජනාධිපතිටවත් රජුරවන්ටවත් කාටවත් ඔබ වහලෙක් වෙන්න එපා. ඔබේ ජීවිතයේ ස්වාමිත්වය දිය යුත්තේ දෙවියන් වහන්සේට. දැන් අපේ රටේ මේ අපේ අය ඉල්ලගෙන කන්නේ ඔක්කොම අපේ අයගේ රජවරු ඒ කියන්නේ ජීවිතයේ ස්වාමිත්වය දීලා තියෙන්නේ රජවරුන්ට පක්ෂවලට දේශපාලනයට. ඒ නිසා ලොකු බලාපොරොත්තු තියාගන්නවා මූව එළවල අරු ඇවිල්ලා කරයි කියලා. ඌත් කරලා යනවා. ඒ වගේ තනිකරම ඔය සිස්ටම් එක ඇතුලේ මිනිස්සුන්ට විමුක්තියක් ලැබෙන්නේ නැහැ. මිනිස්සු සම්පූර්ණම තමුන්ගේ හදවතේ සිංහාසනය තුල දෙවියන් වහන්සේව රජ කරන්න ඕනේ. ඒක අනිත්කුත් බෞද්ධ හින්දු ඉස්ලාම් සියලු දෙනාට ඒ පණිවිඩේ බොහොම පැහැදිලි ලෙස අධ්‍යාත්මිකව ග්‍රහණය කරගන්න පුළුවන්. පැහැදිලි ලෙස මීට වඩා දැන් බුද්දිසම් වල ඉතා හොඳට කතා කරලා තියෙනවා ඔය හදවතේ රජකම දෙන්න ඕනේ කාටද කියන එක ගැන. කිසිම කෙනෙකුට ඇලෙන්නේ නැතුව, කිසිම කෙනෙක් ගැටෙන්නේ නැතුව, කිසිම තරකට බැඳෙන්නේ නැතුව තමුන් කොහමද උපේක්ෂාවෙන් ඉන්නේ. එතකොට මේ පොළවේ රජවරුන්ට වහල්කම් කිරීමේ සාපේ තමයි මේ අපි ගෙවමින් සිටින්නේ. ඒ නිසා කෝටි දෙකක් මේ රටේ මිනිස්සු මේ පවුලකට දෙකකට පක්ෂ දෙක තුනකට වහල්කම් කරන එක නවත්තනකම් මේකෙන් එළියට එන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා අන්තිමේදී ඊශ්‍රායල් ජනතාව නිවහල්කම ලැබුවේ පාරාවෝ පරාජය කළ දෙවියන් වහන්සේගේ රජු බවට පිළිගැනීමත් එක්කයි. ක්‍රියා 12 ඒ කාලයේදී හෙරෝද් රජ සභාවේ සමහරුන්ට පීඩා කරන්න පටන් ගත්තේය. දැන් මම කෙලින්ම ඔබට කතා කරන්නේ රජ්ජුරුවෝයි රටේ මිනිස්සුයි ගැන. මේකේ ආයි කොලේ වහලා ගහන්න හංගලා ගහන්න කිසිම දෙයක් නැහැ. වර්තමානයේ මේ රටේ ඉන්න රජවරුන්ටත් මෙච්චරම තමයි. වර්තමානයේ මේ රටේ ඉන්න නායකයෝ පාලකයෝ මිනිස්සුගේ ජීවිත වහල් කරගෙන මිනිස්සුගේ ජීවිත තුච්ච විදියට විනාශ කරන්න හදනවා නම් ඒ සියලු දෙනාටත් උත්තර දිය යුතු ක්‍රමය තමයි මම ඔබට කතා කරන්නේ. මෙතනදි කෙලින්ම මම ඉන්සිඩන්ට් එකක් බේස් කරලා මට කතා කරන්න පුළුවන්. මම බොහොම විවෘතව මේක කියන්නේ. දැන් උසාවියට විරුද්ධව කතා කරන්නේ හිරේ දාන්න තියෙන්නේ. එහෙම නැත්නම් මේ එක එකාගේ තියෙන පිස්සු කතන්දර වලට විරුද්ධව කතා කරන්න අපිට පුළුවන්නේ. උසාවියට විරුද්ධව කතා කරන්න බෑ අපිට. උසාවියෙන් යම්කිසි තීන්දුවක් එනවා නම් ඒක එක්ක අපි සටන් කළ යුත්තේ උසාවියත් එක්කයි. දැන් ෆාදර් සිරිල් ගාමිණීව අත්අඩංගුවට ගන්න CID එකට ගෙන්නන්න කිසිම උසාවි නියෝගයක් තාම නිකුත් වෙලා නැහැ. ඒකම ෆාදර් සිරිල් ගාමිණී කියන්නේ බොහොම පැහැදිලි ලෙසම මිනිමරපු කෙනෙක් නෙමෙයි, මේ රටේ කාටවත් බලහත්කාරකම් කරපු කෙනෙක් නෙමෙයි, මේ රටේ කිසිම දේශපාලනයක් කරපු කෙනෙක් නෙමෙයි, කිසිම පක්ෂයකට කඩේ ගිය කෙනෙක් නෙමෙයි. අවුරුදු ගණනාවක් තිස්සේ අපි ඒ ටික දන්නවා. එතකොට සිරිල් ගාමිණී පියතුමා අද මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ පාස්කු දවසේ ඇතිවෙච්ච ප්‍රහාරයත් එක්ක මේ රටේ 300ක් විතර මිය ගියා අහිංසක මිනිස්සු පල්ලි ගියාය. ඒ පල්ලි ගිහිල්ලා මැරිච්ච අහිංසක මිනිස්සු වෙනුවෙන් කිසිම යුක්තියක් ඉටු කරගන්න බැරි වුණා හිටපු රජයටවත් තවමත් මේ රජයටවත්. එතකොට ඒ වලදී ඊටාම ප්‍රාථමික දුප්පත් උත්තර දෙනවා බොහොම පැහැදිලි ලෙසම මේ රටේ මේ සිරිල් ගාමිණී පියතුමාට විරුද්ධ වීම ඇතුලේ මම කෙලින්ම ප්‍රකාශ කරන්නේ මේ රටේ අවංක නිලධාරීන් මිනිස්සු වෙනුවෙන් වැඩ කරද්දී අපේ රටේ මිනිස්සු නිහඬව හිටියා. මේ රටේ විශිෂ්ට බුද්ධි නිලධාරීන් හිටියා. විශිෂ්ට පොලිස් නිලධාරීන් හිටියා. විශිෂ්ට හමුදා නිලධාරීන් හිටියා. විශිෂ්ට රාජ්‍ය සේවකයෝ හිටියා. මේ සියලු දෙනාට
ඊටාම අකටයුතු කම් සිද්ධ වෙනකොට අයුක්ති සහගත දේවල් සිද්ධ වෙනකොට රටේ ජනතාව ඔවුන් සමග නොසිටීම නිසා තමයි හිතුමතේ එක එක්කෙනාට තමගේ පුද්ගලික අරමුණු වලට පර්සනල් ඇජෙන්ඩාස් වලට ගිහිල්ලා මේ රටට ආදරය කරන මිනිස්සුගේ ජීවිත විනාශ කරන්න ඉඩ ලැබුණේ. ඒ නිසා සමස්ත කතෝලික ජනතාව මේ වෙලාවේ ඒ ක්‍රමවේදයට බැහැරින් ගිහිල්ලා වරප්‍රසාද ලබා ගන්න ඊටාම පහත් ලෙස පාවාදීම් කරන ආගමික නායකත්වයට මගේ පිළිකුල සහ විරෝධය දක්වන අතර පෞද්ගලිකව ඔවුන්ට ඒ පිළිබඳව අපි කතා කරනවා කටයුතු කරනවා. නමුත් ලක්ෂ 15ක් පමණ වන සමස්ත කතෝලික ජනතාව එකට හිට ගන්න ඕනේ මේ වෙලාවේ. එකට හිට ගන්න ඕනේ. හේතුව පාරාවෝගේ විනාශය රතු මුහුදේදී සිද්ධ වුණේ මෝසෙස් දැඩි තීරණයක් ගත්ත දවසේදී ඊශ්‍රායෙල් සෙනගට දෙවියන් වහන්සේ විශ්වාස කරලා මුහුදට බහින්න කියලා කියන්න. එදා නික්මයාමේ 15:18 දෙවියන් වහන්සේ ප්‍රකාශයට පත් කළා සදාකාලයෙන් සදාකාලයට මම ඔබ කෙරෙහි රජකම් කරනවාය කියලා. ඒ නිසා අවුරුදු 70ක් තිස්සේ මාරු වෙවි මේ රටේ මිනිස්සුගේ ජීවිත වහල්භාවයේ තියාගෙන විනාශය කරා ගෙන ගිය පාරාවෝගේ විනාශය සටහන් කරන්න මේ රතු මුහුද ඉදිරිපිට අපි දෙවියන් වහන්සේට සටන බාර දෙමු කියලයි මම ආරාධනා කරන්නේ. බොහොම පැහැදිලි ලෙසම. දැන් බලන්න හෙරෝද් රජුගේ රටේ මිනිසුන්ට පීඩා කරන්න පටන් ගත්තා. ඔහු ජොහන්ගේ සහෝදර වූ ජාකොබ් කඩුවෙන් මැරීය. ඊට ජුදෙව්වරුන් ප්‍රසන්න වූ බව දැක ඔහු පේදුරු අල්ලා ගැනීමට ප්‍රයත්න දැරීය. දැන් බලන්න මේ ඔබට හොඳටම පෙනෙයි මේ සමානකම්. දැන් හෙරෝද් රජුව ජුදෙව්වරුන්ව දිනාගන්න ජුදෙව්වරුන්ව තමුන්ගේ පැත්තට හරවගන්න අවශ්‍ය කරන දේවල් කරා. එතෙන්දී ජාකොබ්ව මැරුවේ ජුදෙව්වරුන්ව සතුටු කරන්න. ජාකොබ්ව මරනවා. ජාකොබ්ව මැරුපු එක ගැන ජුදෙව්වරු සන්තෝෂ වුණා කියලා දැක්කම ඊළඟ පියවරට ගියා. මොකද්ද? පේදුරුව හිර කරන්න. මේ රජවරු වැඩ කරන හැටි මං කියන්නේ. එතකොට දැන් මේ හෙරෝද් කරපු මේ වැඩේම තමයි මම ඔබට මේ කියන්නේ. දැන් ජාකොබ්ව මැරුවා කෙලින්ම. ජාකොබ්ව මැරුවාට පස්සේ දැක්කා ජුදා සෙනග ඒකට මාර සන්තෝෂයි. දැන් රජුරෝ තව ටිකක් මොටිවේට් වුණා. දැන් පේදුරුව අල්ලන්නයි කියලා කිව්වා. ඔබ හොඳට අහගන්න මේක. මේක මම අපේ කතෝලික සභා නායකත්වයටත් කතෝලික ජනතාවටත් විශේෂයෙන් මේ කොටස අද මම කතා කරන්නේ. හෙට අපිට තිබෙන සටන කෙසේ විය යුතුද කියලා කියන්නට. ඒ වනාහි නුමුහුන් පූප වළඳන දවස්ය. ඔහු පේදුරු අල්ලා හිරගෙයි දමා පාස්කු මංගල්‍යයෙන් පසු සෙනග ඉදිරියට ගෙනෙන්නට සිතා. හේවායින් 4 දෙනා බැගින් නැති කණ්ඩායම් 4කට ඔහු රැකවල් කරන්න බාර දුන්නේය. 4 දෙනා ඉන්න හමුදා කාණ්ඩ 4කට. ඒ කියන්නේ 16 දෙනෙකුට පැවරුවා පේදුරුව මුර කරන්න. අල්ලලා ගෙනල්ලා හිරගෙයි දැම්මා. පාස්කු මංගල්‍යයෙන් පසු ඔබට පේනවද මේ පාස්කුව කියන එක ආපහු සැරයක් මෙතන. දැන් මේ සිද්ධිය සිද්ධ වෙන්නේ පාස්කුව එක්ක. මම ඔබට කියන්නේ ලොකු අනාවරණයක්. දැන් මේ වර්තමාන මේ රටේ අර්බුදය ගොඩනගන්නේ පාස්කු මංගල්‍යයත් එක්ක. දැන් පේදුරුව සිරගත කරන්න රජ්ජුරුව සැලසුම් කරන එක සිද්ධ වෙන්නේ පාස්කුවේ සිද්ධියත් එක්ක. ඔහු පේදුරුව අල්ලා හිරගෙයි දමා පාස්කු මංගල්‍යයෙන් පසු සෙනග ඉදිරියට ගෙනෙන්නට සිතා හේවායින් 4 දෙනා බැගින් නැති කණ්ඩායම් 4කට ඔහු රැකවල් කරන්න බාර දුන්නේය. එබැවින් පේදුරු හිර අඩස්සියේ සිටියදී සභාව ඔහු උදෙසා දෙවියන් වහන්සේට උදක්ම යාඥා කළාය.
දැන් පේදුරුව හිර කරාම රජ්ජුරුවනේ රජ්ජුරුව හිර කරන්න රජ්ජුරුවේ පේදුරුව හිර කරේ. එතකොට පේදුරුව හිරේ දැම්මම දැන් අනිත් හැමෝටම දැන් කරන්න වැඩක් තියෙනවා. දැන් අපිට වැඩක් තියෙනවා හැමෝටම. සභාව ඔහු උදෙසා දෙවියන් වහන්සේට උදක්ම ආඥා කළේය. සමස්ත කිතුණු කතෝලික ජනතාව යාඥාවේ කාලයක් ප්‍රකාශයට පත් කළ යුතුයි. පෞද්ගලිකවත් ඒ පියවර අපි ගන්නා අතරතුර සමස්ත කිතුණු කතෝලික ජනතාව සභා නායකත්ව දේවදාසයන් දේවගැතිවරු පියතුමන්ලා රදගුරුතුමන්ලා කාදිනල් හිමිවරුන් සියලු දෙනා යාඥාවේ කාලයක් ප්‍රකාශයට පත් කළ යුතුයි. පේදුරු නඩු ශාලාවට පමුණුවන්නට හෙරෝද අදහස් කරගෙන සිටින දිනට පෙර දින රාත්‍රියේදී පේදුරු දම්වැල් දෙකකින් බඳින ලදුව හේවායන් දෙදෙනෙකු මැද නිදා සිටියේය. ඔබට පේනවද මේ රජ්ජුරුවන්ගේ ක්‍රියාකාරීත්වය? හතර දෙනා ඉන්න කණ්ඩායම් හතරක් මුරට දාලා හිරගේ ඇතුලේ දම්වැල් දෙකකින් පේදුරු දම්වැල් දෙකකින් බඳින ලදුව හේවායන් දෙදෙනෙකු මැද නිදා සිටියේය. දම්වැල් දෙකකින් බැඳලා ඒ දෙපැත්තේ දෙන්නෙක් නිදියගෙනත් හිටියලු. එච්චර දැඩි ආරක්ෂාවක් රජ්ජුරුවෝ යෙදුවා එයාගේ අරමුණ ඉෂ්ට කර ගැනීම සඳහා ජුදා ජනතාවගේ ඡන්ද ගන්න නේද? ජුදා ජනතාව ප්‍රසන්න කරන්න ජුදා ජනතාවගෙන් තව ලකුණු දාගෙන ඒ වරප්‍රසාද සහ ඒ පැත්ත ලොකු කරගන්න පේදුරුව දැන් ජාකොබ්ට කරපු දේ හෙට පේදුරුට කරන්න පුදුම විදියට ආරක්ෂා කරගත්තා. පේදුරුව සෙනග ඉස්සරහට ගේන්න මුර බටයෝ දොර ඉදිරියේ හිරගේ රැකවල් කළහ. දැන් ඒතකොට ඇතුලේ දෙන්නෙකුත් බුදි හතර වටේ 16කුත් ඉන්නවා. දැන් දොර ඉස්සරහා ඔන්න සිකියුරිටි එක දාලා තියෙනවා, ආරක්ෂාව දාලා තියෙනවා. එක නෙහිම සමිදානන් වහන්සේගේ දූතයෙක් එහි පහළ විය. එක නෙහිම සමිදානන් වහන්සේගේ දූතයෙක් එහි පහළ විය. දැන් මෙන්න ආපහු මම ඔබ කනෙක්ට් කරනවා අතෙන්ට. උන්වහන්සේ ඔබ දිසා සටන් කරන සේක ඔබ නිශ්චලව සිටිය යුතුය. බය වෙන්න එපා. රජවරු වැරදි කරනවා නම් බය වෙන්න එපා. නීතිය අතට අරගෙන අවිනීතිය රජ කරනවා නම් දෙවියන් වහන්සේ නිරන්තරයෙන් ඔබ වෙනුවෙන් මැදිහත් වෙනවා. එතනදී ආලෝකයක් හිරගෙයි බැබලිනි. ආලෝකයක් හිරගෙයි බැබලිනි. පේදුරුව රජ්ජුරුවන්ගේ ආරක්ෂාව ඇතුලේ හිරගේ තිබ්බට දෙවියන් වහන්සේ ඇතුල් වීම වළක්වන්න රජ්ජුරුවන්ට බෑ කියන එකයි මේ කියන්නේ මම. ඔහු පේදුරුගේ පිටට තට්ටු කර අවදි කරමින් වාම නැගිටින්නයි කීය. ඔහු පේදුරුගේ පිටට තට්ටු කර අවදි කරමින් වාම නැගිටින්නයි කීය. ඔහුගේ අත්වලින් දම්වැල් ගැලවී වැටුනේය. මතක තියාගන්න දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් හිට ගන්නකොට රජ්ජුරුවෝ දාපු දම්වැල් ගැලවිලා වැටෙනවා. මම ඔබ සියලු දෙනාට මේක කියන ගමන් සිරිල් ගාමිණී පියතුමන්ට සහ කාදිනල් හිමිපාණන්ට මේ වෙනකොට මේ පීඩාවට මුහුණ දෙමින් සිටින සමස්ත සභාවට කිතුණු ජනතාවට මම කෙලින්ම කියනවා ඔබ දෙවියන් වහන්සේ එක්ක හිටගත්තොත් රජ්ජුරුවෝ දාන දන්වැල් ගැලවිලා වැටෙනවා. බොහොම පැහැදිලි ලෙසම මේ රටේ රජවරුන්ට මිත්‍යාව සහ සැබෑ වූ දෙවියන් වහන්සේගේ වෙනස හඳුන්වා දෙන්නට කියලා මම සියලු සභා ශ්‍රේෂ්ඨයින්ගෙන් ආයාචනය කරනවා. දේවදූතයා ඔහුට කතා කොට ඉඟපටිය බැඳ පාවහන් දමා ගන්නයි කීය. මෙතන මම දැන් ඒක විස්තර කරන්නේ නැහැ. නමුත් මට ඒක දිනාලි මතක් කරන්න ලබන සතියේ මම විස්තර කරන්නම් මේ ඔක්කොම සුද්ධ බයිබලීය අර්ථකථනයක් තිබෙනවා. ඉඟපටිය බැඳ ගන්න, පාවහන් දමා ගන්න මේ හැම දෙයකම ලොකු පණිවිඩයක් තියෙන සුද්ධ බයිබලීය. ඒක දන්න අය මෙතන ඉන්නවා. ඒක ඔබ හොඳට අතුල් කරගන්න. දැන් දෙවියන් වහන්සේ මොකද්ද දීපු පණිවිඩය පේදුරුට හිරගේ ඇතුළට ගිහිල්ලා. ඉඟපටිය බැඳ ගන්න. බය වෙන්න එපා. සාමාන්‍ය රෝම හමුදා සෙබලෙක් ඒගොල්ලන්ගේ ඒ යුනිෆෝම් එක ඇඳලා ඇඳුම් ඔක්කොම දාලා හෙල්මට් එක දාලා යුද්ධයට යන්න අන්තිමටම කරන දේ තමයිලු ඉඟපටිය දාලා මේක හිර කරන එක මෙතන. ඒ ඉඟපටිය දාලා හිර කරාම එයා දන්නවා මම සටනට ලෑස්ති.
පේදුරුගේ අත්වල දංවැල් ගැලවිලා වැටුණට පස්සේ දේවදූතයා ඔහුට කතා කොට ඉඟපටිය බැඳ පාවහන් දමා ගන්නයි කීය. පේදුරු දැන් ඔබට යන්න වෙනවා මේ සටනට. නමුත් දෙවියන් වහන්සේ ඔබ සමගයි. ඔබේ දන්වැල් ගලවලා තිබෙන්නේ. ඔහු එසේ කළේය. ඔබේ සලුව ඇඟලාගෙන මා පස්සේ එන්නයි දූතයා ඔහුට කීය. මේ සටනේදී අපි හරියට දෙවියන් වහන්සේ කොහෙටද අපිව කැඳවන්නේ කියලා හොයාගන්න ඕනේ. තමා දර්ශනයක් දකින්නේ යයි සිතමින් පේදුරු පිටත්ව දූතයා පසුපසින් ගියේය. දැන් පේදුරුට තාම මේක තේරෙන්නේ නැහැ ඇත්තට වෙනවද දර්ශනයක්ද කියලා. දැන් පේදුරු යනවා අර දූතයාගේ පිටිපස්සෙන් හැබැයි. ඔහු පළමුවන දෙවන මුරකාවල් පසුකොට නුවරට පිවිසීමට ඇති යකඩ දොරටුවට ළඟා වූහ. මතක තියාගන්න රජ්ජුරුව හිර කරන්න හදන කෙනා අයුක්ති සහගත ලෙස හිර කරන්න හදනවා නම් ඒ සිරගත වෙන්න ඉන්න කෙනා දෙවියන් වහන්සේ සමග නිවැරදි හෘද සාක්ෂියකින් පෙනී සිටිනවා නම් රජ්ජුරුවන්ගේ ඔහුව හිර කරන්න හදන හේවායින්ට හිටගෙන බලන් ඉන්න විතරයි තියෙන්නේ. එච්චරයි කරන්න තියෙන්නේ. ඒ රජ්ජුරුව කාව පාවිච්චි කරන්න හැදුවත් දෙවියන් වහන්සේගේ දූතෙක්ව හිර කරන්න ඒ පාවිච්චි කරන්න හදන සියලු දෙනාට අත් දෙක බැඳගෙන ඉන්න සිද්ධ වෙනවා. ඒ ඔවුන් සඳහාම ඉබේම ඇරුණේය. ඔවුන් පිටතට ගොස් එක වීදියක් පසු කළ කනෙහිම දේවදූතයා ඔහු කෙරෙන් වෙන්ව ගියේය. එවිට පේදුරු පියවි සිහිය ලැබ කතා කොට සමිදානන් වහන්සේ තමන් දූතයා එවා හෙරෝද්ගේ බලයෙන්ද ජුදෙව් ජනතාවගේ සියලු බලාපොරොත්තු වලින්ද මා මිදූ බව සැබවින්ම දනිමි කීය. රජ්ජුරුවන්ට වහල්කම් කරන රජ්ජුරුව විසින් සතුටු කළ යුතු කොටසක් ඉන්නවා. ඒගොල්ලන්ව සන්තෝෂ කරන්න දෙවියන් වහන්සේගේ දරුවෙක්ව හිර කරලා මරා දැමීමයි රජ්ජුරුවන්ගේ සැලසුම වුණේ. ඒකට එයාගේ හමුදා බලය පාවිච්චි කරා. එයාගේ හමුදා සෙබළු පාවිච්චි කරා. රජ්ජුරුවන්ගේ හිරගෙවල් පාවිච්චි කරා. උසාවිය පාවිච්චි කරන්න සූදානමින් සිටියා පහුවෙන්ද උදේ. මේ සියලු කාරණාත් එක්ක පේදුරු වෙනුවෙන් ඒ සියල්ල අභිබවා දෙවියන් වහන්සේ ක්‍රියා කළ ආකාරයයි ක්‍රියාපොතේ 12 වෙනි පරිච්ඡේදයේ මේ සඳහන් වෙන්නේ. ඒ නිසා සිරිල් ගාමිණී පියතුමාට කාදිනල්තුමන්ට වගේම සියලු දෙනාට මම කෙලින්ම ප්‍රකාශ කරනවා මේ මොහොතේදී රජ්ජුරුවෝ එයාට තියෙන මොන බලය පාවිච්චි කරලා හරි ඔක්කොම පාවිච්චි කරලා හරි අයුක්ති සහගත ලෙස නම් ඔබට විරුද්ධ වෙන්නේ දෙවියන් වහන්සේ ඒ දන්වැල් ලිහනවා පමණක් නෙමෙයි රජුන්ගේ විනාශය සහ පාරාවෝගේ අවසානයේ සටහන් කළ දවස නැවත මේ රටට දකින්නට සලස්වනවායි කියලා. එතනින් එහාට ගියොත් මට මේ පණිවිඩය අපිට ෆෝකස් එක අපිට හරි අමාරු වෙනවා. මෙතන තියාගමු. මෙතන තියාගමු. එතකොට නික්මයාම පොත මුල් කරගෙන දෙවියන් වහන්සේගේ රජකම පාරාවෝගේ පරාජය හමුවේ ඊශ්‍රායල් සෙනගගේ විමුක්තිය නිවහල් වීම මෙන්න නවගිවිසුමේ ක්‍රියාපොතේ පේදුරුතුමාගේ අත්දැකීම මුල් කරගෙන රජ්ජුරුව තමුන් සතු උසාවිය හිරගේ හමුදාව සියල්ල යෙදෙව්වත් සියලු සැලසුම් එක්කාසු කරත් තමුන් ජුදා ජනතාව සන්තෝෂ කරන්න වැඩි සෙනග සන්තෝෂ කරන්න ඔවුන් වෙනුවෙන් ඔවුන්වත් එකතු කරගෙන මොන සැලසුම ගැහුවත් නිවැරදිව දෙවියන් වහන්සේත් සමග හිටගත්තු පේදුරු ඒ සියල්ල පරාජය කරමින් හිරගෙවල් දොරවල් අරගෙන දන්වැල් ගලෝලා වැටිලා මුරකාවල් පසු කරගෙන ඒ විමුක්තිය ලබා ගැනීමේ කතන්දරයයි මම අද ඔබට කිව්වේ. ඔබේ ජීවිතයේ මේ මහා දර්ශනය කැටි කරලා පෞද්ගලිකවම ඔබට කිව්වොත් ඔබ කොච්චර දුර්වල කෙනෙක් වුණත් ඔබේ ස්වභාවය කොච්චර දුර්වලකම් තිබුණත් ඔබ යටින් අඩුපාඩු වැරදි ගොඩාක් ඔබට හිත ඇතුලේ ඒ කියන්නේ ඔය ගිල්ට් කොම්ප්ලෙක්ස් කියන එක හරි දරුණුයි. ඔබ වැරදිකාරයෙක් කියන සිද්ධිත් එක්ක ඔබ දුක් විඳින කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔබ අභ්‍යන්තර සාමය දෙවියන් වහන්සේ විසින් ඇති කරන්න ඉඩ දෙන්න කොන්දේසි විරහිතව දෙවියන් වහන්සේ ඔබට දක්වන ආදරය unconditional and limitless සීමාවක් නැතුව කොන්දේසියක් නැතුව දෙවියන් වහන්සේ ඔබට ආදරය කිරීම විශ්වාස කිරීමේදී අර ගිල්ට් කොම්ප්ලෙක්ස් එක අයින් වෙලා දෙවියන් වහන්සේගේ සාමය inner peace කියන එක ඔබට ඇතුළාන්තයට ලැබෙන්න පටන් ගන්නකොට ඔබ දකිනවා
උන්වහන්සේ ඔබ උදෙසා සටන් කරනවා ඔබ නිශ්චල විය යුතුයි රජවරු පරදිනවා රතු මුහුදට රජවරු ඇතුල් වෙනවා දකින්නට උන්වහන්සේ සලස්වනවා ඔබ නොදුටු සමිඳානෝ